මනම්පේරී මහත්මිය මහාචාර්ය අරේෂා මනම්පේරී දියණිය ප්‍රධාන පවුලේ පින්වත් ඥාතිහිත මිත්‍රාදීන් පිරිස එකමුතුවෙන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතං කතං නාමයන් භන්තේ ආනන්ද භගවතා ධම්මෝ දේසිතෝ අඤ්ඤේයෝ යත්‍රහි නාම බ්‍රහ්මචාරීච අබ්‍රහ්මචාරීච උබෝ සම සමගතිකා භවිස්සන්ති අபிසම්පරායන්ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ රාජගිරියේ පදිංචි එස්මි මනම්පේරි මෞතුමිය. ඒ වාගේ මහාචාර්ය අරේෂා මනම්පේරි මහත්මණිය දියණිය ඇතුළු ඥාතිහිත මිත්‍රාදීන් සිද්ධ කරන පින්කම බලාපොරොත්තු වන්නේ වසර 8කට කලින් පරලොව සපත්වන්ට යෙදුණු ආදරණීය පියාණන් වහන්සේ මෞතුමියගේ ස්වාමි පුරුෂයාණන් වන වලී මනම්පේරි පියතුමා සිහිපත් කරලා තාත්තගේ සසර ජීවිතය පරලොව ජීවිතය සුවපත් කර දීම සඳහා සිද්ධ කරන උතුම් ධර්ම දානමේ පින්කම. පින්වත් ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ 6 වෙනි කොටසේ දසක නිපාතේ ආකංක වර්ගයේ සඳහන් වන මිගසාලා සූත්‍ර දේශනාව. බොහොම ලස්සන දේශනාවක්. මිගසාලා කියලා කියන්නේ බුද්ධ කාලේ හිටපු බොහොම හොඳ උපාසිකාවක්. මේ සූත්‍රය ආරම්භ වෙන්නේ පින්නතුනි මේ විදියට බුදුහාමුදුරු වැඩ සිටියේ ජේතවනාරාමේ. ඒ කාලේ ආනන්ද හාමුදුරුවෝ දවසක් පින්නතුනි පිණ්ඩපාතේ වැඩම කළා. ඒ පිණ්ඩපාතේ වැඩම කළේ මිගසාලා කියන උපාසිකාවේ ගෙදරට. පිණ්ඩපාතේ වැඩම කළාම මිගසාලා උපාසිකාව ආනන්ද හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ අහන ප්‍රශ්නේ තමයි ආනන්ද හාමුදුරුවනේ මගේ තාත්තගේ නම තමයි පුරාණ. ඔහු ආනන්ද හාමුදුරුවනේ මරණයටපත් වුණා. තාත්තා මරණයටපත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා තාත්තා මරුනේ සකු르දාගාමී වෙලයි කියලා. හැබැයි ආනන්ද හාමුදුරුවනේ තාත්තා ගත කළේ බ්‍රහ්මචාරී ජීවිතයක්. බ්‍රහ්මචාරී ජීවිතයක් කියන්නේ පින්නතුනේ ස්වාමි දියණියක් නැති මෙවුන්දම් සේවනය කිරීමක් නැති ජීවිතයට කියනවා බ්‍රහ්මචාරී ජීවිතය කියලා. ඒ වගේමයි ආනන්ද හාමුදුරුවනේ මගේ තාත්තගේ මල්ලි. ඒ කියන්නේ මගේ බාප්පා. එයාගේ නම තමයි ඉසිදත්ත. එයා ගත කළේ ආනන්ද හාමුදුරුවනේ අබ්‍රහ්මචාරී ජීවිතයක්. ඒතර අබ්‍රහ්මචාරී ජීවිතය කියලා කියන්නේ ස්වාමි දියණියක් ඉන්නවා ඒ ස්වාමි දියණියකින් විතරක් සතුටු වෙමින් සදාාර සන්තුෂ්ටිය.
තම සාමිදිනෙක විතරක් සතුටු වෙමින් ගත කරන ජීවිතයට කියනවා අබ්‍රහ්මචාරී ජීවිතය කියලා. එතකොට සාමිදිනියක් නැති ජීවිතයට කියනවා බ්‍රහ්මචාරී ජීවිතය කියලා. සාමිදිනියක් ඉන්න ජීවිතයට කියනවා අබ්‍රහ්මචාරී ජීවිතය කියලා. ආනන්දහානේ බාප්පත් ටික කාලයකට කලින් නැති වුණයි කිව්වා. නමුත් ගත කළේ අබ්‍රහ්මචාරී ජීවිතයක්. ඒ බාප්පත් මරණයටපත් වෙලා ආනන්ද හාමුදුරුවනේ සකු르දාගාමී තත්ත්වයටපත් වෙලා තුසිත දේවනිකාය ඉපදුණයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මට තියෙන ප්‍රශ්නේ තමයි ආනන්ද හාමුදුරුවනේ තාත්තගේ ප්‍රශ්නේ නෙවෙයි. මට තියෙන්නේ මේ බාප්පා කොහොමද තාත්තගේ ගෙදරට ගියේ කියලා. දැන් මේ කියලා තින්නේ බුදුහාමුදුරුවෝනේ. අපිට තියෙන්නත් ඔය බාප්පගේ ප්‍රශ්නේ තමයි. ලස්සන විසඳන බුදුහාමුදුරුවෝ ලස්සනයි භාගතුන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ බොහොම ලස්සනට විසඳනවා. ඒ කියන්නේ මිගසාලා උපාසිකාව කියනවා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා තාත්තා මරණයටපත් වෙලා තොහිත දේවනිකාය ඉපදුන එක මට ප්‍රශ්නයක් නැහැ. නමුත් බාප්පට පුංචි අම්මා හිටියනේ. අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු කෙනෙක් කොහොමද මරණයටපත් වෙලා දෙන්නම ගිහිල්ලා එකතැනක ඒ කියන්නේ බාප්පත් ගිහිල්ලා තාත්තගෙන් ඉඳන් ඉපදුනේ කොහොමද කියලා ඇහුවා. දැන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු තාත්තත් තුසිත කියන දේවනිකායයි. අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු බාප්පත් තොහිත කියන දේවනිකායයි. මේ අහන්නේ දෙන්නම කොහොමද එකතැනකට ගියේ? මේ දේශනාවේ අහනවා බ්‍රහ්මචාරී ච අබ්‍රහ්මචාරී ච උභෝ සමසමගතිකා භවිස්සanti. සමසමගතිකා දෙන්න සමානුනේ කොහොමද කියලා ඇහුවා. ඉතින් ආනන්දරුවා මේක දැන් කවුද කිව්වේ? ආනන්දහන්නේ මේක කිව්වේ බුදුහාඳුරෝ. දැන් බුදුහාඳුරෝද කිව්වේ තාත්තත් නැති වෙලා ගිහිල්ලා තොහිත කියන දේවනිකාය ඉපදුණා කියලා. ඔව් මේ බුදුහාරු තමයි කිව්වේ. බාප්පා ගැන කිව්වෙත් බුදුහාරු තමයි කිව්වා. ඉතින් ආනන්දහරකෝ ඉතින් බුදුහාඳුරෝ කිව්වනම් ඕක අහන්න දෙයක් නැහැ කිව්වා. බුදුහාඳුරෝනේ කිව්වේ. ආනන්දහාඳුරෝ කියනවා මේ භගවතෝ ධම්මෝ දේසිතෝ වඤ්ඤයි අත්‍රහිනාම් බ්‍රහ්මචාරී චබ්‍රහ්මචාරී චෝබෝ සමසමගතිකා භවිස්සanti. ඉතින් බුදුහාරු කිව්වනම් අහන්න දෙයක් නැහැ කෝ ඒකේ. දැන් ආනන්දහාඳුරෝ කල්පනා කළා ඉතින් බුදුහාඳුරුත් උත්තරයක් මේකට දීලා තියෙනවා නම් ඉතින් තවදුරටත් මම මෙතන කතා කරන එකේ තේරුමක් නැහැනේ. භාගතුන් වහන්සේ කියලා තියෙන්නේ. කොහමරි ආනන්දහාඳුරෝ පින්නතුනි පින්නපාතේ වළඳලා මේ දේශනාවේ කියනවා පච්චාබත්තං පින්නපාත පටික්කන්තෝ යේන භගවා තේන උපසංකමී. ඒ කියන්නේ දවල් කාලේ පින්නපාතේ උන්වහන්සේ වැළකුණා. පච්චාබත්තං පින්නපාත පටික්කන්තෝ. කියන්නේ පින්නපාතෙන් වැළකුණා කියන දවල් කාලේ. වැළකීලා යේන භගවා තේන උපසංකමී උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං දිසේති. ආනන්දහාඳුරු වැඩිය බුදුහාඳුරු ගාවට. ඇවිල්ලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම කිව්වා. මොකද්ද? භාගතුන් වහන්සේ මඟ උදේ පිණ්ඩපාතේ වැඩිය මිගසාලා කියන උපාසිකාවේ ගෙදරට. ඒ වැඩිය වෙලාවේ භාගතුන් වහන්සේ මිගසාලා උපාසිකාව මෙහෙම දෙයක් කිව්වනේ. අර කිව්ව විස්තරය කිව්වා. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියනවා කතමා චානන්ද මිගසාලා උපාසිකා බාලා අභ්‍යත්තා අම්බක පඤ්ඤා කේච පුරිස පුග්ගල පරියඥානෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කිව්වනම් ඒක කිව්වොත් කිව්වමනේ. මිගසාලා උපාසිකාවට දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒක මමයි කිව්වේ. දැන් බුදුහාඳුර ගෝනම් තව ශ්‍රාවකයෙක්ගෙන් අහන්න දෙයක් නැහැ මේකේ. ඉතින් භාගතුන් වහන්සේ කියනවා ආනන්ද මිගසාලා උපාසිකාව බාල අභ්‍යත්‍ය කියලා මිගසාලා උපාසිකාව ටිකක් මෝඩයි. ඒ වගේ ප්‍රශ්නයක් අහන්න සුදුසු වෙන්නේ නැහැ. නමුත් ආනන්ද දසයිමේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ දස මම මේ ලෝකේ ආනන්ද පුජ්‍යලයෝ 10 දෙනෙක් දේශනා කරනවා. මේ 10 දෙනාගෙන් 5 දෙනෙක් පිරිහෙනවා. 5 දෙනෙක් පින්නතුනි විශේෂ පුජ්‍යලයන් බවට පත් වෙනවා. 5 දෙනෙක් පිරිහෙනවා. 5 දෙනෙක් විශේෂිත පුජ්‍යලයන් බවට පත් වෙනවා. හරිම ලස්සනයි පින්නතුනි. මේ එකක් දෙකක් කියනකොට බාප්පගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. බුදුහාර දේශනා කරනවා ඉදානන්ද ඒකච්චෝ පුද්ගලෝ දුස්සීලෝ හෝති. ආනන්ද මේ ලෝකේ පුජ්‍යලෙක් ඉන්නවා දුස්සීලයි. තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං අප්පජානාති. ඔහු ඵල සමාධියත් ඵල ප්‍රඥාවත්. සමාධියයි ප්‍රඥාවයි කියන එක පිළිබඳ ඔහුට කිසිම දැනුමක් අවබෝධයකුත් නැහැ. දුස්සීලයි.
ඒ වගේම තස්ස සවනේනපි අකතං හෝති. සවනේනපි අකතං හෝති කියන්නේ කෙටිම කියන බනහන්නේ. බාහු සච්චේනපි අකතං හෝති. බණක් අහන්න නැත්නම් ඉතින් බහුසුත භාවයකුත් නැහැනේ. දිට්ඨියාපි අපටි විද්දං හෝති. දෘෂ්ටිය පිරිසිදුත් නැහැ. බණහනම නම් දෘෂ්ටි මතවාද පිරිසිදු වෙනවා. ඒ අර තියෙන මොනවා හරි මතවාද තියෙනවා ඒවා කඩා ගන්න පුළුවන් නේ බණහලා. ඒක අහන්නෙත් නැහැ. ඒ නිසා දෘෂ්ටි මතවාදත් එහෙම තියෙනවා. සාමයිකම්පි විමුක්තිං ලබති. ඉඳ හිට හරි ආනන්ද බණක් ඇහුවා කියමුකෝ. බණක් ඇහුවත් ඉතින් මොහොත සතුටුකුත් නැහැ කිව්වා. ඒ නිසා සෝ කායස්ස බේදා පරම්මරණා. කායස්ස බේදා කියන්නේ කය බිඳි. පරම්මරණා මරණින් මත්තේ හානාය පරේති. හානාය කියන්නේ පින්නතුනි පිරිහෙනවා. නෝ විශේෂාය විශේෂගාමී පුජ්‍යලයක් භවට ආනන්ද මේ පුජ්‍යලයපත් වෙන්නේ නැහැ. මොකද දැන් ආයි කෙටියෙන් කියන්නම් දුස්සීලයි බනහන්නේ. දුස්සීලයි බහුසුත භාවයක් නැහැ. දුස්සීලයි බණක් ඇහුවා සතුටක් නැහැ. දුස්සීලයි දෘෂ්ටිය පිරිසිදු නැහැ. ඒ නිසා ඔහු කය බිඳී මරණින් මත්තේ පිරිහීමකටපත් වෙනවා මිසක විශේෂත්වයකට කවදාවත්පත් වෙන්නේ නැහැ කිව්වා. ඕකේ එක. ඊට පස්සේ දෙවෙනි පුජ්‍යලය බුදුහාරු දේශනා කරනවා ඉද පනානන්ද ඒකච්චෝ පුද්ගලෝ දුස්සීලෝ. ඔන්න දෙවෙනිය දුස්සීලයි. හැබැයි තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං පජානාති. ඉස්සෙල්ලකෝ නප්පජානාති කියලානේ. දුස්සීල වුණාට මේ පුජ්‍යලය පින්නතුනි ඵල සමාධියයි ඵල ප්‍රඥාවයි පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා මෙයාට. ඊට කියනවා තස්ස සවනේනිපි කතං හෝති. දුස්සීල වුණාට බන දුස්සීල වුණාට බන අහනවා. බාහු සච්චේනපි කතං හෝති. බනහන් නිසා බහුසුත භාවයකුත් තියෙනවා උට. දිට්ඨියාවි පටිවිද්දං හෝති. ඒ නිසා ඔගේ දෘෂ්ටිය හරි පිරිසිදුයි. දැන් ඉස්සලකනාගේ දුස්සීලයි දෘෂ්ටි පිරිසිදුත් නැහැනේ. ඒ බනහන් නැහැනේ. මෙයාගේ දෘෂ්ටි හරි පිරිසිදුයි. සාම ඉකම්පි විමුක්තිං ලබති. බණක් ඇහුවට පස්සේ දුස්සීල වුණත් මෙයාට තියෙන පුදුමාකාර සතුටක්. මොන බලන්න සෝ කායස්ස බේදා පරම්මරණා. ඔහු කය බිඳී මරණින් මත්තේ ආනන්ද විශේෂාය පරේති. විශේෂිතෝ පුජ්‍යලෙක් බවට පත් වෙනවා. නොහානාය පිරිහීමකටපත් වෙන්නේ නැහැ. දැන් මේ දෙන්නම එක සමානයිනේ. ඒ දුස්සීලයිනේ. මුල් කෙනා දුස්සීලයි බනහන්නේ. දුෂ්ටේ පිරිසුදු නැහැ. බණක් අහන්නෙත් නැහැ. බණක් ඇහුවත් ඉඳලා සතුටකුත් නැහැ උට. ඒ නිසා කය මිදී මරණින් මත්තේ පිරිහෙනවා. නමුත් දෙවෙනියදී බුදුහාඳුරෝ කියනවා දෙවෙනිය දුස්සීලයිනේ. දුස්සීල වුණාට බණ අහනවා. බහුසුත භාවයක් තියෙනවා. ඒ වගේම දෘෂ්ටි හරි පිරිසිදුයි. ඒ නිසා කය මිදී මරණින් මත්තේ විශේෂත්වයකටපත් වෙනවා. පිරිහීමකටපත් වෙන්නේ නැහැ. දැන් බාප්පගේ ප්‍රශ්නට උත්තරයක් හම්බුණාද? බුදුහාරු දේශනා කරනවා ආනන්ද මිගසාලා උපාසිකාවට තියෙන ප්‍රශ්නේ තමයි මේ තාත්තා බ්‍රහ්මචාරීනේ. බාප්පා අබ්‍රහ්මචාරී. ඒක උනේ තාත්තගේ ප්‍රශ්නයක් මට නෑ කියලා. මට තියෙන බාප්පගේ ප්‍රශ්නේ කිව්වා. දැන් බාප්පගේ ප්‍රශ්නේ උත්තරේ මෙතනින් හම්බෙන්න ඕනේ. දැන් බාප්පා දුස්සීලයක් කියලා කියනව නෙවෙයි. තාත්තගේ සීලයට වඩා බාප්පගේ සීලය ටිකක් අඩුයිනේ. ඒ පුංචි අම්මා ඉන්නව පුංචි අම්මගේ සතුට වෙනවා. ඒ ජීවිතේ අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළත් බාප්පා බනහනවා. බනක් කවුම සතුටක් තියෙනවා බාප්පට. ඒ වගේම දෘෂ්ටි හරි පිරිසිදුයි. ඒ නිසා මේ තැනැත්තා ඒ කියන්නේ බාප්පා කය බිඳී මරණින් මත්තේ පිරිහෙන්නේ විශේෂ පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඒ කොහොමද? තාත්තගේ සීලය හොඳයි. තාත්තගේ සීලය හොඳකම නිසා තාත්තා ඉස්සරහට ගියා. සීලය නිසා තමයි තාත්තා ප්‍රඥාව පිරිසිදු කරගත්තේ. බාප්පා ප්‍රඥාව නිසා සීලය
පිරිසිදු කරගත්තා. පින්නතුනි දුස්සීලකම තියෙන්න පුළුවන්. දුස්සීලකම තිබුණත් එයා බනහනව නම් යම් දවසක බනහලා හොඳ මිනිහෙක් වෙලා එයා දුස්සීලකම නැති කරගන්නේ නැද්ද? නැති කරගන්නවා. දැන් උත්තරේ හම්බුණා. අන්න බලන්නකෝ. මේකෙන් සීල නරකයි කියලා මේ කියන්නේ. ඒ කියන්නේ සීලවන්ත කෙනා දැනගන්න ඕනේ මගේ සීලය හොඳයි නම් එයා දැනගන්න ඕනේ ප්‍රඥාව පිරිසිදු කරගන්න, දියුණු කරගන්න. ප්‍රඥාව හොඳයි කියලා ඇත්තෝ හිතන්න ඕනේ මගේ ප්‍රඥාව හොඳයි. මම දැන් කරන්න ඕනේ ප්‍රඥාවෙන් සීලය පිරිසිදු කරගන්න ඕනේ. හරිම ලස්සන දේශනාවක් මේක. දැන් අපි කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ අපි තීරණය කරන්නේ ඒ ඇත්ත ජීවත් වෙච්ච විදිය බලලානේ. දැන් මේකසාලා උපාසිකාව තීරණය කළෙත් එහෙමනේ. ජීවත් වෙච්ච විදිය බලලා මිනිහෙක් මලාට පස්සේ එයාගේ භවය ගැන ගතිය ගැන අපිට කියන්න බෑ. හේතුව තමයි මැල්ල තියෙනෙත් කෙලෙස් සහිත මිනිහෙක්. ඒ කතාව කියන්නෙත් කෙලෙස් තියෙන අපිමයි. ඒ නිසා අපි ළඟ කෙලෙස් තියාගෙන කෙලෙස් සහිත මිනිසෙක් මලාට පස්සේ අපිට තීරණය කරන්න බෑ කොහෙත් මේක. ඒ නිසා කවදාවත් කෙනෙක් මලාට පස්සේ එහෙම කියන්න එපා. දැන් කෙනෙක් බීලා ඒ කියන්නේ රහමෙර පානය කළා මැරෙන්න පුළුවන්. දැන් අපිට ඉන්න කාලේ පේන්නේ මිනිස්සු ඉන්නකම කලේ බීප් එකනේ අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායට තමයි කියලා අපි තීරණ වලට එනවා. කවදාවත් එහෙම තීරණ වලට එන්න බෑ. බිව වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. බිව්වයි කියලා ඒ මිනිහ අනිවාර්යෙන් ගිය දුගතියට කියලා අපිට කියන්න බෑනේ. ඒක කිව්වේ කර්ම විශේෂ අචින්තයයි. ඒක හරියටම මේ ලෝක කියන්න පුළුවන්. ඉතින් කෙලෙස් නැති කරපු කෙනෙක්ම වෙන්න ඕනේ. තථාගත බුදු කෙනෙක්ම. දැන් බලන්නකො මේ ප්‍රශ්නෙටත් පින්නතුනේ උත්තරයක් ආනන්ද හඳුනවන්නට දී ගන්න බැරි වෙනකොට ඉතින් ආනන්ද හරු අන්තිමට කිව්වා ඉතින් බුදුහාරු කිව්වා නම් ඒක එහෙම තමයි කිව්වා ඉතින්. බුදුහාරනේ කිව්වේ. අන්න ඒකට උත්තරේ තමයි භාගතුන් වහන්සේ පින්නතුනේ මේ දුන්නේ. ඒ නිසා දුස්සීලයි බනහන් නැත්තම් එයා කවදාවත් ඇත්තටම දුස්සීලයි බනහන්නෙත් නැහැ. පිරිහෙනවනේ. දුස්සීල වුණත් බනහනව නම් එයාගේ දෘෂ්ටිය පිරිසිදු කරගෙන බහුසුත භාවයක් ඇති කරගෙන කවදා හෝ දවසක ඒත නැත්තා අර තමන් බනහලා තුසිල් බව දුරු කරගන්නවා. දැන් උත්තරෙත් හම්බුණා නේද? ඊට පස්සේ බුදුහාරු දේශනා කරනවා ඉද පනානන් දේකච්චෝ පුද්ගලෝ සීලවා හෝති. අන්න තුන්වෙනිය සිල්වත්. සිල්වත් උනත් ආනන්ද තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං අපජානාති. ඵල සමාධිය ඵල ප්‍රඥා පිළිබඳව ඌට කිසිම අවබෝධයක් දැනුමක් සිල්වත් හැබැයි. ඒ විතරක් නෙවෙයි තස්ස සවනේන පියකතං හෝති. සිල්වත් උනාට බනහන්නේ. සිල්වත් තමයි උනට බනහන්නේ. බාහු සච්චේන පියකතං හෝති බහුත්‍ත භාවයකුත් නැහැ. දිට්ඨියාපි අපට විද්දං හෝති දෘෂ්ටිය කියන එක පිරිසිදුත් නැහැ. සාමේකම්පි විමුක්තිං න ලබති. බණ ඇහුවත් ඉතින් සතුටකුත් නැහැ කිව්වනේ. සෝ කායස්ස බේදා පරම්මරණා හානාය පරේති. ඕ කය බිඳී මරණින් මත්තේ පිරිහෙන පුජ්‍යලෙක් බවට පත් වෙනවා. නෝ විශේෂාය විශේෂ පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ ආනන්ද කිව්වා. දැන් තේරෙනවනේ. සිල්වත් තමයි. නමුත් බණහන් නැත්තම් එයාගේ දෘෂ්ටිය පිරිසිදු වෙන්නේ නැහැ පින්නතුනි. බහුත්‍ර භාවයකුත් නැත නිසා මේක දුගතිය උපදින කතාව නෙමෙයි කියන්නේ. මේ කියන්නේ බුදුහාරු කියන්නේ හානාය පරේති. හානාය පරේති කියන්නේ පිරිහෙන පුජ්‍යලෙක්. ඇයි සිල්වත්කම තිබුණත් පින්නතුනි ඔහුගේ ප්‍රඥාව නැත්තම් ප්‍රඥාව තිබුණොත් අපේ සීලියත් රකින්න. ප්‍රඥාව නැත්තම් සීලය ආරක්ෂා වෙන්නේ නැහැ. ගත්තු සීලයත් ආරක්ෂා කරගන්න පින්නතුනි ප්‍රඥාව නොවන තියෙන්න ඕනනේ. සමහරු තමන්ගේ මතයට විතරක් සිල් ගුණ හදා ගන්නවා. සිල්වත හදා ගන්නවා. බුදුහාරු දේශනා කරපු ටික නෙවෙයි. ඒ කියන්නේ යම් කෙනෙක් කියනවා මම පොය නිසා බොන්නේ. ඒ පොය නිසා බොන්නේ නැති එක සීලෙ නෙවෙයි. එයා කියනවා නම් මම පොය නිසා බොන්නේ නැහැ කියලා. ඒ පොය නිසා බීපු නැති එක විමුක්තිය නිවනට හරවන්න බෑ. එයා බොන්නේ නැති පොයට විතරයි. ඒක සීලෙ නෙවෙයි. තව කෙනෙක් කියනවා නම් මම පොය නිසා කටපියන් ඉන්නේ වෙන දවසක් වුණා බලන්න තිබ්බ වෙන දේ. එහෙම සමහර කියනවනේ. ඉතින් යාගේ සීලයත් හොඳයි පොය දවසට විතරක්. අපි ඕන විදියට හදාගෙන බුදුහාර දේශනා කරපු ටික නෙවෙයිනේ. පොය නිසා කටපියන් ඉන්නවා වෙන දවසක් වුණා නම් ඉතින් බලන්න තිබ්බ වෙන දේවල් ටික. ඒක සීලේ නෙවෙයි. අනිත් දවස් 29 එයා ගත කරන්නේ සාමාන්‍ය ජීවිතයක් නම් එයාගේ සීලයේ තියෙන පොය දවසට විතරක් නම් එකකින් වැඩකුත් නැහැ.
මේ එහෙම සිල් ගන්න එක හොඳ නැහැ කියන එක මේ කියන්නේ. මේ කියන්නේ අපිට ඕන විදිහට මිනිස් සිල් ගුණ හදා ගන්නවා. එහෙනම් බුදුහාර දේශනා කරනවා යම් කිසි කෙනෙක්ගේ දුර්වලකම නිසා රැකෙන සීලය සීලය නෙවෙයි. දැන් මම උප්පත්තියෙන් දැන් කතා කරන්න බැරිය ඉන්නවනේ. ඉතින් මුසාවාද කියන්න බෑ. ඒකට බොරු කියන්න බෑ. අල්ලාප සල්ලාප ඕපදූප ඒ වගේම පරුස වචන කියන්න බෑ. පිසුන හිස් වචන මොකක් කියන්න බෑනේ යට. ඒ වචනේ පාවිච්චි කරන්න බෑනේ. එතකොට ඒක සීලයද? නෑ. ඒක සීලය නෙවෙයි. උප්පත්තියත් එක්ක ආපු දුර්වලකම නිසා රැකෙන සීලයක් ඒක. උප්පත්තියත් එක්ක ආපු දුර්වලකම නිසා රැකෙන සීලයක් වෙනවා. රකින්න සීලයක් නෙවෙයි ඒක. ඒ වගේම බුදුහාරු දේශනා කරනවා නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල කවදාවත් සීලය කෙනෙක්ගේ දකින්න බෑ. නිෂ්ක්‍රීය කියලා කියන්නේ මේ දැන් අපි හිතමුකෝ ශාලාවක 60 මේ 100ක් විතර වාඩිලා ධර්මශාලාවක හොඳට බණ අහනවා. සද්දයක්වත් නැහෙනේ. ස්වාමීන් වහන්සේගේ දේශනාව විතරයි. පිටස නිස්සද්ද හරිම නිහඬයි. දැන් මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි මිනිස්සෙක් බලන් ඉන්නවා. මේ ශාලාව දිහා. බලන් ඉඳලා මේ මිනිස්සයා තීරණය කරනවා අන්න මිනිස්සු අන්න සිල්වත්තු. එහෙම තීරණයකට ආවොත් ඒ මිනිස්සයාගේ තීරණය හරිද වැරදිද? වැරදි. මොකද ඒ මිනිස්සු වාඩි වෙලා බනහනකම් හොඳයි. එතන නැගිටට පස්සේ තමයි මිනිස්සු ස්වභාවය බලන්න ඕනේ. මේ කියන්නේ එහෙම නරකයි කියන එක නෙවෙයි. අපි එහෙම බාහිරින් එහෙම බලලා සීල් මනිනව නම් ඒක පින්නතුනේ සීලය නෙවෙයි. මොකද ඒ පුජ්‍යලය නිෂ්ක්‍රීයයිනේ. නිෂ්ක්‍රීය කියන්නේ වාඩි වෙලා දැන් ඉන්නේ. ඒ පැයට වාඩි වෙලා ඉන්නකම් මිනිස්සු හොඳයි කොහොමද? අපි කොහොමද දැන් වාඩිලා ඉන්නකොට? නමුත් මේ මිනිස්සු ශාලාවෙන් නැගිටලා සමාජයත් එක්ක වැඩ කරනකොට මිනිස්සුත් එක්ක කතා බහ කරනකොට ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට තමයි මිනිස්සුන්ගේ දුර්වලකම මතුවෙන්නේ. අන්නේ දුර්වලකම් මතුවෙන්නේ යම් තැනකද? එතන තමයි තියෙන්න ඕනේ සීලය. මේ බණක් අහන්න එපා එහෙම කිව්ව නෙමෙයි මේ. නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුළ කවදාවත් සීලය දකින්න බෑ. සක්‍රීය පුජ්‍යලයක් තුළයි සීලය මනාපින් තුන දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් පූසොත් එහෙමනේ ලේන එකේ මල්නකොට ලස්සනට ඉන්නේ නිහඬව. ඔව්. ලේල අල්ලනකන් ඉතින් පූසා හොඳයි. නිහඬයි. මී අල්ල ගන්නකන් ඉතින් පූසා හොඳයි. ලස්සනට ඉන්නව පූසා නිෂ්ක්‍රීයයිනේ. නමුත් තේින්නේ හොඳකට නෙවෙයි. දැන් බණකින් පස්සේ අද වුණත් ඉතින් ක්‍රිපකට් එකක් ඒක කැලක් අනිවාර්යෙන් දෙනවමනේ. බණකින් පස්සේ සංග්‍රහයක් කරනවමයි අද. දැන් ඒ බණකින් පස්සේ සංග්‍රහයට එන්නෙත් අර පැයක් හොඳට වාඩි වෙලා බණත් අහපු පිරිස. ඉතින් ඒක ඇවිල්ලා පොලිමෙට ගන්න බැරි නම් සීලෙන් අන බලන්නකො වාඩිලා ඉන්නකොට මිනිස්සු කොහොමද හොඳයි. නමුත් අර කැමරට ගිනනකොට තමයි මිනිස්සු ඉදුරුලකම මතු වෙන්නේ. එහෙම දෙයක් එපා කිව්ව නෙමෙයි. ඒක පොලිමෙට ඇවිල්ලා පිළිවෙලකට ගන්න ඕනේ. එකක් කියනකොට දෙකක් කියනම නම් ඒව හොඳ නෑ. ඒව සීලෙ නෙවෙයි. අන බලන්නකො කොච්චර හිතන්න තියෙනවද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මතක් කළා නේද නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල නෙවෙයි සීලය අනුමත කරන්නේ සක්‍රීය පුජ්‍යලයක් තුලයි කිව්වා. දැන් බලන්නකො මේ පුජ්‍යලයක් පින්නතුනේ සිල්වත්. නමුත් බනහන්න ආනන්ද බහුසුද්ධ භාවයක් නෑ, දුෂ්ටිය පිරිසුදු නෑ. ඒ නිසා ඔහු දුගතිය උපදින කතාවනේ බුදුහාරු දේශනා කරන්නේ කායස්ස වේදා පරම්මරණ හානාය පරේති. හානාය කියන්නේ පින්නතුනේ පිරිහෙනවා. නෝ විශේෂාය විශේෂගාමී පුජ්‍යලයක් බවට ආනන්ද ඔහුපත් වෙන්නේ නෑ. ඔය තුන්වෙනි කෙනා. හතර ඒකේ මනිත් පැත්ත. ඉදපනානන් දේකච්චෝ පුද්ගලෝ සීලවා හෝතේ. උන හතරවෙනි සිල්වත්. සිල්වත් වගේමයි. පින්නතුනේ සවනේන පිකතං හෝති හොඳට බණ අහනවා. ඒ වගේම බාහු සත්‍යේන පිකතං හෝති බහුසුත භාවිකුත් තියෙනවා. දිට්ඨියාවි පටිවිද්දං හෝති දුෂ්ටියෝගි පිරිසිදුයි. ආනන්ද සෝ කායස්ස වේදා පරම්මරණා විශේෂාය පරේති නොහානාය විශේෂගාමී යේව හෝති නොහානගාම. ඒ කියන්නේ ආනන්ද සිල්වත් නිසා ඔහු බණත් අහනවා භවසුත භාවයකුත් තියෙනවා දෘෂ්ටියත් පිරිසිදුයි බණක් කවට පස්සේ ලොකු සතුටකුත් තියෙනවා. ඒ නිසා මොහු මරණයටපත් වුණාට පස්සේ කය මිදී මරණයටපත් වුණාට පස්සේ පිරිහෙන්නේ නැහැ විශේෂ පුජ්‍යලයක් බවට පත් වෙනවා. දැන් බාප්පගේ ප්‍රශ්නට උත්තරේ හම්බුණානේ. ඒ කියන්නේ බාප්පා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළාට බාප්පගේ ප්‍රඥා පැත්ත හොඳයි. ඒ ප්‍රඥාව නිසා තමයි බාප්පා තමන්ගේ සීලය පිරිසුදු කරගත්තේ. තාත්තගේ සීලය හොඳයිනේ. සීලය හොඳ නිසා තාත්තා කරපු දේ තමයි සීලෙන් ප්‍රඥාව
පිරිසිදු කරගත්තා. ඒ නිසාම තමයි පින්නතුනි මේ දෙන්නම තාත්තයි බාප්පයි දෙන්නම උනේ මොකද්ද? සෝවාන් නෙවෙයි, දෙන්නම සකු르දාගාමි වුණා. දෙන්නම සකු르දාගාමි තත්ත්වයටපත් වෙලා දෙන්නම ගිහිල්ලා ඉපදුනේ තුහිත කියන දේවනිකායේ. හරිම ලස්සනයිනේ. එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකරපු කෙනෙකුටත් මේ ශාසන ඉඩකඩ තියෙනවා. එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකරපු කෙනෙකුටත් මේ ශාසන ඉඩකඩ තියෙනවා. බුදුහාරු දේශනා කළා පුජ්‍යලයක් වරදක් කළාට පස්සේ ආනන්ද සදහට වැරදිකාරයෙක් කියලා පැත්තකට දාන්න නැහැ කිව්වා. යම් දවසක ඒ පුජ්‍යලයා වැරද්ද වශයෙන් දැකලා ආයති සංවරය කියලා කියන්නේ අපි කියන්නේ. අච්චයන් අච්චයතෝ දිස්සා යථා ධම්මං පටිකරෝති. වැරද්ද වශයෙන් දැකලා ධර්මානුකූල වැරදට පිළියම් කරගන්නවා නම් ඒ බුදු කෙනාට මේ ශාසනය දියුණු වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ හරිමඟ ඉක්මුණාට පස්සේ හරිමඟ ඉක්මුණු බව දැනගන්න ඕනේ. දැනගෙන අන්න ඒකට ධර්මානුකූලව පිළියමක් කරගන්න ඕනේ. දැන් සමහරව ඉන්නවා කාලයක් ධර්ම මාර්ගයේ ගමන් කරනවා. ඊට පස්සේ ඔන්න කාලයක් පිටපයින්නවා. ප්‍රගන් ධර්ම මාර්ගයෙන් පිටපයින්නවා. ඒකට තමන්ට තේරෙනවනේ ඉස්සර නම් හරියට සමහර කියන හරියට පිංකම් කළා දැන් නම් ටිකක් ඒවත පහුලා හඳුරන්නේ. මේ දැන් ඒව මතකත් නැහැ. එහෙම කියනවනේ. අන්න එතකොට ඒ තැනත් දන්නවා. ඉස්සර මගේ ජීවිතෙත් එක්ක ගල්පලා ගලනකොට දැන් මේ කාර්යබහුල ජීවිත එක මට ඒ ධර්මයෙන් දැන් ටිකක් මං ඈත් වෙලා. එයා තේරුම් ගන්න ඕනේ මගේ දැන් හරි මග ඉක්මලා නම් ආපහු මං ඒ මගට මගේ ජීවිතේ දා ගන්න ඕනේ යොදා ගන්න ඕනේ කියලා. අන්න ලොකු දෙයක් නේක. ඒකෙන් ඈත් වුණා කියලා සදාටම ඈත් වෙන පුජ්‍යලයක් නෙවෙයි. ඒ ඇත්තට ධර්මානුකූලව ඒකට පිළියමක් කරගන්න පුළුවන් නෙපින්නතුනි. ඊට පස්සේ බුදුහාඳුර දේශනා කරනවා පස්වෙනි පුජ්‍යලයා ඉද පනානන්ද ඒකච්චෝ පුද්ගලෝ තිබ්බ රාගෝ හෝති. තිබ්බ රාගෝ කියලා පින්නතුනි තීව්‍ර වූ රාගයක් තියෙනවා. ඒ කියන්නේ දැඩි වූ රාගයක් තියෙනවා. රාගයේ තිබුණත් ඔන්න බලන්නකෝ චිත්ත ඒ කියන්නේ තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං අපජානාති. ඔහු අර ඵල සමාධිය ඵල ප්‍රඥාව පිළිබඳව කිසිම දැනුමක් නැහැ. ඒ විතරක් නෙවෙයි තස්ස සවනේන පියකතං හෝති. බනහන්නෙත් නැහැ. රාගයේ තියෙනවා බනහන්නේ. ඒ වගේමයි බාහු සච්චේන පියකතං හෝති බහුසුත භාවයකුත් නැහැ. දිට්ඨියාපි අපටි විද්දන් දුෂ්ටේ ප්‍රසිදු වෙන්නෙත් නැහැ. සාමයිකම්පි විමුක්තින ලබති ඉද හිටාරි බණක් ඇහුවත් ඒක සතුටකුත් නැහැ. සෝ කායස්ස බේදා පරම්මරණ හානාය පරේතිනෝ විශේෂගාමී පුජ්‍යලෝ හෝති. පිරිහීමකටමයිපත් වෙන්නේ විශේෂිත පුජ්‍යලෙ භවටපත් වෙන්නේ නැහැ. ඒ ඉස්සෙල්ලා කිව්වේ දුස්සීලයි පිරිහෙනවා. දුස්සීලයි පිරිහෙන්නේ නැහැ. සීලවන්තයි පිරිහෙනවා. සීලවන්තයි පිරිහෙන්නේ නැහැ. ඒ වගේම දැන් කියනවා රාගයේ තියෙනවා පිරිහෙනවා. බුදුහාරු දේශනා කරන්නේ රාගයේ තියෙනව නම් ඒ පුජ්‍යලයා බනහන්න ඕනේ. ඒ කියන්නේ බනහලා තමයි කවදා හෝ දවසක රාගය දුරු කරගන්න නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ පුජ්‍යලයා රාගයේ තියෙනව බනහන්නේ. බෞසුත භාවයකුත් නැහැ, දෘෂ්ටියත් පිරිසුදු නැහැ. නිසා කය බිදී මරණින් මත්තේ පිරිහීමකටමයිපත් වෙන්නේ කිව්වා. ඒ කියන්නේ රාගයේ නැති කරන වැඩපිළිවෙලක් ඔහුට නැහැනේ. ඒ නිසා රාග සහිත පුජ්‍යලයක් බවට පත් වෙලාමයි ඔහු මෙතනින් මරණයට පත් වෙන්නේ. රාගයේ තියෙන්න පුළුවන්. රාගයේ තිබුණත් කමක් නැහැ පින්නතුනි. අඩුම තරමේ බණක් හරි අහනව නම් ඒකනේ බුදුහාර දේශනා කරන්නේ. එතකොට බණ අහලා දෘෂ්ටිය පිරිසිදු කරගෙන කවදා හෝ දවසක පින්නතුනි ඒත් රාගය දුරු කරගන්නේ නැද්ද? දුරු කරගන්නවා. රාගයේ තිබිලත් ඉතින් ඒක නැති කරන වැඩ පිළිවෙල ඉදෙන්නේ නැත්නම් පින්නතුනි රාග සහිත පුජ්‍යලයක් බවට පත් වෙලාම තමයි මරණයටපත්. දැන් කඩේකින් භාජනයක් ගෙනාවට පස්සේ මේ භාජනේ පාවිච්චි කරන්නේ නැති තැනක දූවිලි තැනක දාලා තිබුණොත් ඕක දූවිලි වැඩිච්ච එකක් බවටම පත් වෙනවනේ. භාජනයක් ගෙනාවට පස්සේ පාවිච්චි කරන තමයි මේක දිස්නේ ගහන්නේ. දැන් ඒකෙන් මොකද්ද කියලා තේරෙනවනේ. ඒ කියන්නේ රාගයේ තියෙනම නම් තියෙන බව දැනගෙන රාගේ නැති කරන වැඩපිළිවෙලක යෙදෙන්න ඕනේ. භාජනයේ ගෙනාව නම් පාවිච්චි කරන්න ඕනේ. ඔක පැත්තක දැම්මොත් දූවිලි වැදිලා දූවිලි වැදුණු භාජනයක් බවටම පත් වෙනවා. රාගයේ තියෙන බව දන්නවා. තව සමහරු ඉන්නවා රාගයේ තියෙනවා. නමුත් තියෙන බව ඔහු
දන්නේ තියෙන බව දන්නේ නැහැ. ඒ තියෙන බව දන්නේ නැත නිසා රාගය නැති කරන වැඩපිළිවෙලක් ඔහු සතුව නැහැ. කඩේකින් එන අපු වාජනයක් පාවිච්චි කළොත් නේ දිස්ස ගහන්නේ. ඒ වගේ රාගයේ තියෙනවා නම් තියෙන බව දැනගත්තොත් තමයි රාගය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. කොච්චර ලස්සන බුදුහාරගේ දේශනාව. භාගතුන් වහන්සේ වදාලා මේ ලෝකේ දකින්න තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයේ නෙවෙයි කිව්වා. අපේ වස්තුව දිහා බලන විදිහට තමයි රාගය හරි කාමයේ හරි පින්නතුනේ ඇති වෙන්නේ. ඒක හරිනේ. නැතු මේ ලෝකේ මේ ලස්සන දේවල් නැති කරන්න අපිට බෑ. දැන් බුද්ධ කාලේ විසාකහදුම් පූරාරාමේ මේ බිමට දාපු එක පළසක වටිනාකම ලක්ෂයයි. ඒක පළසක්. ඒ වගේ පළස් කීයක් නම් පූරාරාමයට විසාකව දැම්මද? දැන් බුද්ධ කාලේ මේ. එහෙනම් අදට වඩා බුද්ධ කාලේ පන්සල වලට මීට වඩා ලස්සන දේවල් තිබුණා. ඉතින් එහෙනම් ලක්ෂයක් වටින එක පළසක් දානකොට බුදුහාන්ට කියන්න තිබුණනේ විසාකාවෙනි මේවා ඉන්නේ මේ භාවනා කරන භික්ෂුන් වහන්සේලා. ඕව දාන්න එපා මේ ලක්ෂයක් වෙන පළස් මොකටද පූරාරාමයට කියලා. බුදුහාරු කිව්වේ නැහැ මේක. භාගතුන් වහන්සේ කිව්වේ ලස්සන දේවල් ඔහි තිබුණා දැන්. ඒක නැති කරන්න අපිට බෑ. අපි කරන්න ඕනේ ඒකත් එක්ක ඇති කරගන්න බැඳීම කියන එක හක් කරගන්න ඕනේ. පන්සලක් ලස්සනට තිබුණයි පිළිවෙලකට තිබුණයි කියලා. ඒව කවදාවත් මේ කලකිරෙන්න කාරණාවක්වත් ඒකෙම තේරුණ දකින විදිය වෙනස් කියලා. දැන් බුද්ධ කාලේ බ්‍රාහ්මණයෙක් හිටියා. ඒ බමුණ දන්නවා බමුණට ආරංචි වුණා මේ භාගතුන් වහන්සේ කාමයන් ප්‍රතික්ෂේප කර කර ලෝකෙට ගිහිල්ලා බණ කියනවා කියලා. එහෙමනේ බුදුහාර බණ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ත්‍රිලක්ෂණේ මූලික කරගෙනනේ. දැන් මෙයා කල්පනා කළා මෙච්චර මේ අනිත්‍ය දුක්ඛ ගැන අනාත්ම ගැන කතා කරන මෙයාගේ යන්න ඕන බලන්න පොඩ්ඩ බලන්න පන්සල බලන්න කියලා. මේ බ්‍රාහ්මණේ ජස ජේතනාරාමයට ආවා. අපේ ඇතුළට ආවේ නෑ. ගේට්ටුව ගාවට ආවම ජේතනාරාම හිතා ගන්න පුළුවන් නේ. ගේට්ටුව ගාවට ඇවිල්ලා මේ බ්‍රාහ්මණයා කල්පනා කරනවා මොන කාමයන් ප්‍රතික්ෂේප කිරීමක්ද මේ සමන බබ ගෞතමයන්ගේ. බලන්නකො පන්සලේ ලස්සන කියලා ආපහු හෙල්ල ගියා යන්නේ. දැන් එයා හිතුවේ පන්සලෙන් එළියට වැඩම කළ බුදුහාඳුරු ලෝකෙට බණ කියනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. බ්‍රාහ්මණය හිතුවේ නිකන් පන්සලත් ආඩතාලට ඇති කියලා. අනේ බලන්නකෝ. ඒ කියන්නේ ඒ පුජ්‍යලයා ජේතනාරාම දිහා බලපිටි වැරදි. ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න කෙනෙක් බණ කියන එක හරි. නමුත් පින්නතුනි එහෙම ලෝකෙට බණ කිව්වයි කියලා ඉන්නතන නරක වෙලා ජරාවටපත් වෙලා අපිරිසුදු තියෙන්න ඕනේ කියලා එහෙම එකක් නෑ මේ ලෝකේ. කොච්චර ලස්සන බුදුහාමුදුරේ දේශනාව. ඒ නිසා අපි කරන්න ඕනේ කොටියෙම කෙටියෙම කියනනම් මේ බාහිර ලෝකයේත් එක්ක තියෙන ලස්සන දේවල් එක්ක තියෙන ගනුදෙනුව ටික ටික අයින් කරන්න ඕනේ. ලතු ලෝකේ ලස්සන දේවල් ඇති කරන්න අපිට බෑ. කවදාවත් බෑ. බුදුහාමුදුරු දේශනා කළානේ තියෙන මිනිස්සයාට තියෙන දේ භුක්ති විඳින්න පිනක් නැත්නම් ඒකත් පවක්. ඕක බුද්ධ කාලේ වුණානේ අපුත්තක සිටුවරයට. අපුත්තක සිටුවරයට පින්න ළමයි හිටියේ නෑ. ඒ කියන්නේ දරුවෝ හිටියේ නෑ. ඉතින් එතුමා කාලේ මරණයටපත් වුණා. ඒ කාලේ නීතියක් තිබුණා මේ දරුවෝ නැත්තම් දෙමව්පිය මලොත් ධනෙ රාජසන්දක් කරන්න පුළුවන්. ඒ කවුරුත් නෑනේ. ඔය සිටු අපතුතුමා මරණයටපත් වුණාට පස්සේ කොසල් රජුගේ සියලු බලතල පාවිච්චි කරලා අපුත්තක සිටුතුමා සතුව තිබුණු සියලු ධනෙ භාණ්ඩාගාර කරත් වලින් ඇද්දේ මාලිගාවට. කොසල් රජුගේ කල්පනා කළා මේ අදින දිහා බලන් ඉඳලා දෙයනේ මීමනියා ඉන්න කාලේ කාලා බිලා යන්නේ හරියට. කොසල් රජුන්ට ඒක වැඩ නැහැ. කොසල් රජු ගියා පන්සලට. ගිහලා බුදුහාරගෙන බුදුහාඳුරුනේ අර අපුත්තක සිටුතුමා මරණයටපත් වුණා කිව්වා. බුදුහානේ අන්න තාමත් කරත් වලින් අදින මාලිගාවට මේ මම යහන්නේ බුදුහාඳුරුවනේ ඒ මිනිස්සයාට මේ පුදුමාකාර ධනයක් තිබිලා තියෙනවා. බුදුහානේ තිබිලත් ඒ මිනිස්සට කන්න පිර නැත්තේයි කියලා ඇහුවා. භුක්ති විඳින්න. භාගතුන් වහන්සේ මතක් කළා කොසල රජතුමනි අපුත්තක සිටුතුමා පෙර සංසාරේ හොඳට දන් දීලා තියෙනවා කිව්වා. හොඳට දීලා තියෙනවා. නමුත් දුන්නු දේ දිහා බලලා අන්න හරි සතුටුලා නැහැ කිව්වා. අන්න බලන්න දීපු නිසා ලැබුණා දීලා ඒ දේ දිහා බලලා සතුට නොවෙච්ච නිසා තිබුණත් පින්නතුනි කන්න පින තිබ්බේ නැහැ. අන්න බලන්නකෝ. එහෙමත් කොච්චර ඉන්නවද? ඒ නිසා තියෙන දේ හොඳට භුක්ති විඳින්න ඕනේ. තියෙන දේත් භුක්ති විඳින්න පුර පින නැත්තම් Taman තේරුම් ගන්න ඕනේ මම සංසාරේ දීලා තියෙනවා. නමුත් මම දීලා සතුට වෙලා නැහැ කියලා. තියෙන දේ හොඳට භුක්ති විඳින්න ඕනේ. දැන් ඔය අපුතුමා කතා කියන පින්නතුනේ අපුතුමාට දැන් ගමනක් යන්න තියෙනවා කිව්වහම
සේවකයෝ ලෑස්ති කරන්න තියෙන හොඳම වාහනේ. මේ මිනිස්සේ බර කරත් එක යනවලු. ඒක නැතුව නෙමෙයි. මේ තියෙද්දි ඉතින් යනවා ඒ වගේ. ඊට පස්සේ සේවකයෝ බත් බෙදලා ගෙනත් දෙන්න රත්තරන් පිඟානක් බෙදලා ගෙනත් දෙන්නේ. මේ මිනිස්සු යනවා රත්තරන් පිඟානක් ඕනද බත් ටිකක් කන්න කියලා. තියෙන මිනිස්සේ රත්තරන් නෙවෙයි බණේ පිඟානක් කන්න එපා. තියෙන මිනිස්සයා මේ මිනිස්සයා කන්නේ. අකාලේ මැරිලා ගියා. වෙන කවුරුවත් තමයි ඒ භුක්ති විඳින්නේ. ඔව් ඒසා භාගතුන් වහන්සේ වදාලා මේ හයවෙනි කාරණාවේදී කියනවා තිබ්බ රාගෝ රාගයේ තියෙනවා ආනන්ද නමුත් රාගයේ තිබුණත් මෙහා බනහනවා කිව්වා. ඒ වගේම බාහුසච්චේන පි කතං හෝති බහුතත භාවයකොත් තියෙනවා. දිට්ඨියාපි සුප්පටි දිට්ඨියාපි පටිවිද්දං හෝති. ඔයගේ දෘෂ්ටිය ප්‍රසිද්ධොයි. සාමයිකම්පි විමුක්තියෙන් ලැබති. බණක් කවට පස්සේ ලොකු සතුටක් රාගයේ තියෙනවා යාට. රාගයේ තිබුණට බණක් කියවුවත් පුදුම අපේ පුදුම සතුටක් තියෙන යාට. ඒ සතුට නිසාම ධර්මය අහන නිසාම කවදා හෝ දවසක රාගය දුරු කරගෙන කායස්ස බේදා පරම්මරණා විශේෂාය පරේති. ආනන්ද බොහෝ කය බිඳී මරණින් මත්තේ විශේෂිත පුජ්‍යලෙක් බවට පත් වෙනවා. නොහානාය ආනන්ද කවදාවත් ඔහු පිරෙන්නේ නැහැ කිව්වා. දැන් කාරණා හයක් කිව්වනේ අපි. දුස්සීලයි පිරිහෙනවා. දුස්සීලයි පිරිහෙන්නේ හේතු දන්නවනේ. ඊට පස්සේ සීලවන්තයි පිරිහෙනවා. සීලවන්තයි පිරිහෙන්නේ නැහැ. රාගයේ තියෙනවා පිරිහෙනවා. රාගයේ තියෙනවා පිරිහෙන්නේ නැහැ. මේ හැමකටම හේතුව තමයි පින්නතුණි බණහන එක. ඊට පස්සේ හත්වෙනි පුජ්‍යලේ බුදුහාරු දේශනා කරනවා ඉද පනානන්ද ඒකච්චෝ පුග්ගලෝ කෝදනෝ හෝති. වචනෙම තේරෙනවනේ. ආනන්ද මේ ලෝකේ කෙනෙක් ඉන්නවා කෝදනෝ. කෝදනෝ කියලා කියන්නේ පුජ්‍යලයක් ඉන්නවා කිපෙන සුළු වෙයි කිව්වා. ඒ කියන්නේ කේන්ති යනවා කියන එකනේ. කේන්ති යනවා වගේම තමයි ආනන්ද ඔහු පඤ්ඤා විමුක්තිං චේතෝ විමුක්තිං නප්පජානාති. ඵල සමාධිය ඵල ප්‍රඥාව කියන සෝවාන් වෙන්නේ මෙහෙමයි. මාර්ගයේ ඵල ඒ මොකක්වත් මෙයා දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. තස්ස සවනේන පියකටන් හොති බනහන්නෙත් කේන්තිච් යනවා හැබැයි බනහන්නෙත් නැහැ. ඒ වගේම කියනවා අර ටිකම තමයි. ඊට පස්සේ දෘෂ්ටිය පිරිසිදු නැහැ, බහුශ්‍රත භාවයක් නැහැ. ඒ වගේම බණක් ඇහුවා සතුටක් නැහැ. මරණින් මත්තේ පිරිහිනවා මිසක විශේෂ පුජ්‍යල බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ක්‍රෝධයේ තියෙනවා. ක්‍රෝධේ නැති කරන වැඩපිළිවෙලක යෙදෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රෝධ සහිත පුජ්‍යලයක් බවටම පත් වෙලා ඔහු මේ ලෝකෙන් සමුගන්නවා. ඒ කියන්නේ ක්‍රෝධ සහිතව මරණයට පත් වෙනවා කිව්වා. බුදුහාරු දේශනා කරනවා මේ සමහරු මහණි අස්ථානෙත් කිපෙනවා කිව්වා. අස්ථානය කියන්නේ කිපෙන්න ඕන නැත්තන් වල. ඒ කියන්නේ කේන්ති ගන්න ඕන නැත්තම් කේන්ති යනවා අපිටත්. නමුත් කේන්ති ගන්න ඕන නැත්තන් වලත් කේන්ති ගන්නවා සමහරු කිව්වා. දැන් ওই ගහක මුලක පය හැපුණොත් එහෙම ආයි පයි පාරක් ගන්නවා ඒකටම. ඒ කියන්නේ මිනිස්සු ඒ කේන්තිය පිට කරන විදිය. ඒ වගේම බුදුහාරු දේශනා කළා ආනන්ද මේ සමහර මිනිස්සුන්ට ක්‍රෝධය ඇති වුණාට පස්සේ වෙන වෙලාවට කරන්න බැරි වැඩ කේන්ති ගිලාවට හරියට පහසුවෙන් කරන්න පුළුවන් කිව්වා. එහෙම ඉන්නවනේ. ඒ කියන්නේ දැන් වෙන වෙලාවකට ඔය මොකක් හරි උස්සන්න එන්නකොට එන්න බෑ. කේන්ති ගිලාවට උස්සලා පොලේ ගන්නත් පුළුවන් ඒක. ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න ඕනේ මොකක් නෙමෙයි. හොඳ පැත්තක් නෙවෙයි ඒ. තේරුම් ගන්න ඕනේ මට වෙන වෙලාවට කරන්න බැරි වැඩේ දැන් උස්සලා පොලේ ගහන්න පුළුවන්කම තිබුණේ කේන්තියත් එක්ක මොනතරම් ඇඟට හයියක් එනවද? ඒ මනස විකෘති වෙනවනේ. විකෘති ස්වභාවයත් එක්ක ලේ ධාතුවත් කුපිත වෙනකොට මේ ඇඟට ලොකු හයියක් එනවා. ඕන භාණ්ඩයක් අල්ල උස්සලා පොලේ ගහන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ හොඳකට නෙවෙයි මට මේ වෙන්නේ නරකට කියන එක. ඒ වගේම බුදුහාර දේශනා කරනවා කේන්ති ගිය කෙනෙකුට කොච්චර කන්න කිව්වත් කන්න බෑ කිව්වා. ඒ කියන්නේ ක්‍රෝධ ගින්න වැඩි වෙනකොට බඩගින්න නැති වෙන. කේන්ති ගියට කන්න කියනවා කන්න බෑ. හැබැයි කේන්තිය නිවුණුලාට තමයි බඩගින්නක් එන්නේ. බුදුහාර දේශනා කරනවා මේ ඒ කෝපය කියන එක වෛරය කියන එක දිගින් දිගට ගියොත් පින්නතුණි ඒවා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඔය නයි මුගුටි වෛරේ වගේ තමයි. ඕකත් නයි මුගුටි වෛරෙත් පටන් ගත්ත තැනක් ඔතන හරි තියෙනවනේ. අදත් එහෙමනේ. ණයට මුගුටිය පේන්න බෑ නෝට. මුගුටිය ණය පේන්න බෑ. තාමත් එහෙමයි. නමුත් ওই නයි මුගුටි වෛරේ පටන් ගත්ත තැනක් තියෙනවා. නමුත් තාමත් ඒක ඉවර නැහැ. ඒ වගේ තමයි කොතනකින් හරි අපිත් පටන් ගන්න තියෙනවා. ඉවරයක් කරගත්තොත් එතනින් ඒක ඉවරයි. දිගින් දිගට ගියොත් දේවදත්ත හරුත් වෛර කළ එහෙමනේ. දේවදත්ත හඳුරන්ගේ වෛරය පටන් ගත්තේ මේ ජීවිතේ විතරක් නෙවෙයි. ඈත අතීතේ ඉඳලා ආපු එකක්
දේවදත්තහාගේ නංගිනේ යශෝදරාව. ඔය යශෝදරාව මගේ නංගිව එක්කරගෙන ගිහිල්ලා අතනමග තනි කරලා බුදුහාඳුරු ගිහිල්ලා බුදු වුණා. එතනින් පස්සේ තමයි දේවදත්තහාඳුරු පටන් ගත්තේ වෛර කරන්න. කාත් එක්කද බුදුහාඳුරුත් එක්ක මගේ නංගිව අරන් ගිහිල්ලා තනි කළා කියලා. ඒක ආරම්භේ නෑ. ඕකේ ආරම්භයක් තිබුණා. ඒ ආරම්භය ඉවර කළේ නෑ එදා. ඒකනේ බුදුහාරගේ බුද්ධත්වයට පත් වෙලත් පින්නතුනි පරිගත්තේ. අන බලන්නකෝ. ඒ කියන්නේ එදා ඒක ඉවරයක් කරගත්තා නම් ඇත්තටම ඉවරයි නෙතනින්. ඉවර කරගත්තේ නෑ ඒක. ඒ වගේ අපිටත් එහෙම තමයි. කාත් එක්ක හරි තියෙන බුදුහාර දේශනා කරනවා මේ ආඝාත පටිවිණය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාලා මහණෙනි කෙනෙක් කෙරෙහි වෛරය ඇති වෙනව නම් එයාගේ නරක පැත්ත හිතන්න එපා කිව්වා. හොඳ පැත්තක් තියෙනවනේ. ඒ හොඳ පැත්ත හිතන්න කිව්වා. මොකද මේ ලෝකේ ਸਰව සම්පූර්ණ මිනිස්සු ඇත්තෙත් නැහැ. මේ හොයන්නත් බෑ. ඒකෙන් වෙන්නේ වෛර කරන්න ගියොත් ඒ වෛරය ඉවර වෙන්නේ නැහැ. දැන් අපි හිතමු මෙහෙම කෙනෙක්ගේ පින්නතුනේ කායික පැත්ත හොඳ නැහැ. කායික පැත්ත කියන්නේ සත්තු මරනවා. ඒ කියන්නේ කයින් කරන වැරදි. හොරකම් කරනවා, ඊට පස්සේ වැරදි කාම සේවන ඒ ටික කරනවා. හරි. ඒ ටික කරන්න පුළුවන්. සමහරව එයාගේ පින්නතුනේ වචනේ පැත්ත හොඳයි. බොරු කියන්නේ, කේලම් කියන්නේ, අනුන් කොටවන්නේ, ඒ මුකුත් නැහැ. ඒ පැත්ත හොඳයි යාගේ. එහෙනම් දැන් මොකද්ද හිතන්න ඕනේ? නරකයි කියන කායික පැත්ත හිතන්න එපා. මහණෙනි, හොඳයි කියන වාචික පැත්ත, ඒ කියන්නේ වචනේ පිරිසිදුයිනේ මේ මිනිස්සයාගේ කියලා හිතලා හිතේ තියෙන වෛරේ දුරු කර. අනිත් පැත්තත් එහෙම තමයි. දැන් අපි හිතමු මෙහෙම හිතමුකෝ. කායික පැත්තත් හොඳ නැහැ. වචනේ පැත්තත් හොඳ නැහැ. දැන් මොකද්ද හිතන්න ඕනේ? ඔය සමහරු කියන්නේ මොන වුණත් ඒ මිනිහාගේ හිත හොඳයි කියලා. එහෙනම් දැන් හිතන්න ඕනේ මොකද්ද? මොන පැත්ත හොඳ නැති වුණත් මේ මිනිහාගේ හිත හොඳයි. හැබැයි හිත හොඳ මිනිහා. එහෙනම් හිත හොඳ නම් අපිට කරන්න තියෙන්නේ හිත හොඳයිනේ කියලා හිතලා හිතේ තියෙන වෛරේ දුරු කරගන්න ඕනේ. බලන්න කොච්චර ලස්සනද කියලා. උදාහරණ මේ වගේ පින්නතුනේ ආඝාත, ဒုတိ ය ආඝාත කියන්නේ මේ තරහවටනේ. පටි කියන්නේ හාත්පසින්. විනය කියලා කියන්නේ දුරු කරනවා. ඒ කියන්නේ ආඝාත පටිවිනය කියලා කියන්නේ තරහව හාත්පසින් දුරු කරන්නේ කෙසේද කියන වගට ලස්සන පිළිතුරක් බුදුහාරු සූත්‍රයේ දුන්නේ ඔය. ඊට පස්සේ භාගතුන් වහන්සේ මේ වදාලා ඉදපනානන් දේකච්චෝ පුද්ගලෝ උද්දතෝ කියලා කියන්නේ කෙනෙක් ඉන්න උඩඟුයි. උඩඟ කියන්නේ මානෙ තියෙනවා. මානෙ තියෙන බනහන්නේ. මානෙ තියෙන බහුසුත භාවයකුත් නැහැ, බනක් අහන්නෙත් නැහැ. ඒ නිසා පිරිහින පුජ්‍යල බවට පත් වෙනවා. සමහරවිට මානෙ තියෙනවා. මානෙ තිබුණත් ඔහු බනහනවා. බනක් අහලා ඇහුවට පස්සේ පුදුම සතුටක් තියෙන්නේ. ඒ නිසා කරන්නේ මොකද්ද? බන අහලා කවදා හෝ දවසක ඔහු මානෙ දුරු කරගන්නවා. මේ තමයි ඉතින් 10 දෙනා. මේ 10 දෙනාගෙන් 5 දෙනෙක් පිරිහුණා. 5 දෙනෙක් විශේෂ පුජ්‍යලයන් බවට පින්නතුනිපත් වුණා. නැවත කියන්නම්. දුස්සීලයි පින්නතුනි පිරිහෙනවා, දුස්සීලයි පිරිහෙන්නේ. සීලවන්තයි පිරිහෙනවා, සීලවන්තයි පිරිහෙන්නේ. රාගයේ තියෙනවා පිරිහෙනවා, රාගයේ තියෙනවා පිරිහෙන්නේ. ක්‍රෝධයේ තියෙනවා පිරිහෙනවා, ක්‍රෝධයේ තියෙනවා පිරිහෙන්නේ. ඊට පස්සේ කියනවා උඩුම්කම. කියන්නේ මානෙනේ. මානෙයේ තියෙනවා පිරිහෙනවා, මානෙයේ තියෙනවා පිරිහෙන්නේ නැහැ. එකම කාරණා පින්නතුනි මේ නැවත කිව්වේ. ඒ නිසා දැන් බාප්පගේ ප්‍රශ්නෙට උත්තරයක් මේක ශාලා උපාසිකාවටත් හම්බ වුණා, අපිටත් හම්බ වුණා. සභාගතුන් වහන්සේ මේ දේශනාව පින්නතුනි බොහොම ලස්සනට මිගසාලා උපාසිකාවට නැත්නම් ආනන්ද හඳුනනට මේ කාරණා පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ ඉගෙන ගත්තේ පින්නතුනි අංගුත්තර නිකායේ දසක නිපාතේ ආකංක වර්ගයේ සඳහන් වන මිගසාලා සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන් අපේ පින්වත් හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ රාජගිරියේ පදිංචි එස්මි මනම්පේරි මෞතුමිය මෑණියනුත් ඒ වාගේ මහාචාර්ය අරේෂා මනම්පේරි මහාත්මනිය ඇතුළු පවුලේ ඥාති හිතයිශීන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දානමේ පින්කම සම්පූර්ණ කළේ මීට වසර 8කට කලින් පරලොව සපත්වන්ට යෙදුණු වොලී මනම්පේරි ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නටත් සංසාරගත සිහි කටයුතු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ නිසා අපි පුණ්‍යානුමෝදනා කරමු වොලී මනම්පේරි ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු
පින්නතුන්ගේ වර්ග පරම්පරාවල මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ටත් සසරගතව පින් බලාපොරොත්තු වෙන තව බොහෝ ඥාතීන් ඇති. ඒ සෑම දිනාටමත් මේ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වේවා. අපේ තාත්තගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා. නිවනින්ම නිවී සැනසෙත්වා. සාදු 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 කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු සෑම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. බෞද්ධ නාලිකාව ඔස්සේ අද ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. නිවනින්ම නිවී සැනසෙන්නට මේ කුසල් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං කන්තු ත්වං සදා. සාදු සාදු සාදු. දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගොතටුව චන්දන විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය මුදා වේවායි අපි හැම දිනම සාදුනාත නංවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූප වාහිනිය මේ පැයේදී ඔබ වෙත sannivedanaya කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙස නිමවට පත්වනවා. පින්වත් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.